අපි කොළඹදී මේ ආරම්භ කරන්නේ කුමක්? පරිසරයට එරෙහිව ජනතාවගේ නැගිටීම. විකිණීමට එරෙහිව ජනතාවගේ නැගිටීම. කියන පරිසරයේ විනාශ කිරීමට එරෙහිව ජනතාවගේ නැගිටීම. ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතාවගේ නැගිටීම. වංචාව දූෂණي තවදුරටත් මේ විදිහට ජීවත් වෙන්න බැහැ කියලා ආර්ථික පීඩනයට එරෙහිව ජනතාවගේ නැගිටීම මර්ධනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ දියත් කොට තිබෙන මාර්ග සිතීම පරාජයටපත් කිරීමේ අරමුණෙන් තමයි අද මෙම සම්මන්ත්‍රණ මාලාව අපි මේ මහජන පුස්තකාලයෙන් ආරම්භ කරන්නේ. එයි මොකද උන්ට තිබෙන්නේ? ආර්ථික ඉතා විශාල අර්බුදයකට හෙළලා ඒ ගොඩනැගීම සඳහා වූ මාවතක් තමන්ට නැති වෙනකොට තමන්ගේ වටේ ඉන්න ගජමිතුරන් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනකොට ඒවා සමාජයට එළිදරව් වෙනකොට කුස්කර්මාන්තයේ ඉඳන ගොවි ජනතාවගේ කුසි නිෂ්පාදන සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදන්න බැරි වෙනකොට දීවර ජනතාවගේ ජීවන තත්ත්වය යහපතින් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වන දීවර කර්මාන්තයක් වර්ධනය කරන්න බැරි වෙනකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක්ගේ මුළු ව්‍යාපාරම අඩපණ වෙනකොට පාසල් යන ඉගෙන ගන්න දුවදරුවන්ගේ අධ්‍යාපනයේ මුළුමනින්ම කඩාකප්පල් වෙනකොට ජාතික සෞඛ්‍ය පද්ධතිය කඩා වට්ටමින් ඒ සඳහා වෙන් කරන ප්‍රතිපාදන අඩු කරමින් රෝගී රාජ්‍යයක් නිර්මාණය කරන දිශාවකට යනකොට තමන් සහ තමන්ගේ හිතමිතුරන් තමගේ ඥාතීන් සොහොයුරන් පවුලේ උදවිය මහජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් කාබාසිනිය කරනකොට රජයේ වැදගත් ආයතන බල මධ්‍යස්ථාන වලට මිලිටරි පාලනයක් යොදමින් ඉදිරියට ගමන් කරමින් තිබෙනකොට මේකට එරෙහිව ජනතාව නැගී සිටින එක කිසිසේත්ම වළක්වන්න බැරි බව ගෝඨාභය රාජපක්ෂ දන්නවා. ගෝඨාභය නොදැනගත්තත් මහින්ද රාජපක්ෂ දන්නවා. අන්න ඒ නිසා ඔවුන් කල්තියා දැන් සූදානම් වෙමින් තිබෙනවා මර්ධනය දියත් කිරීම සඳහා. අපි එකක් ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ චෞර වලලටත් මතක් කරන්න කැමතියි. ඔය කුඩා කෙනෙක් තිලිවලින් නතර කරන්න පුළුවන් ව්‍යාපාරයක් නොවන බව මතක තබා ගන්න ජනතාවෙන් කියනවා. අපිව කොටු කරන්නේ කොහොමද? අපට විරුද්ධව මහජනයාගේ දේපල හොරකම් කරයි කියලා නඩු දාන්න පුළුවන්. එහෙම නඩු දාන්න බෑ අපිට. ගෝඨාභය රාජපක්ෂට පුළුවන්ද? අපි මහජනයාගේ ධනෙ සතයක් නාස්ති කරයි කියලා අපිට නඩුවක් දාන්න පුළුවන්. නඩුවක් දාන්න බෑ අපිට. ගෝඨාභය රාජපක්ෂට පුළුවන්ද? මේ රටේ කවරෝ පන්නේ අපරාධයකට අපි හවුල් වී තිබෙනවායි කියලා අපිට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්. බෑ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂත් බැසිල් රාජපක්ෂත් විශේෂයෙන් මේ උපදේශ බැසිල් රාජපක්ෂ මීට අවුරුද්දකට කලින් පමණ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීමට බැසිල් රාජපක්ෂ සහභාගී වෙලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ දෙන්නේ ප්‍රකාශයටපත් කළා තිබෙනවා මේ අධිකරණ කාණේ කරක් ගහමින් අධිකරණ ක්‍රියාවලිය හරහා මේ අය කොටු කර ගැනීම සඳහා දරන ප්‍රයත්න නිෂ්ඵල ප්‍රයත්නයක්. එනිසා අධිකරණයෙන් එළියේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕන කියලා. මොකද පවතින අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ අපිව කොටු කර ගැනීම සඳහා කුමන ප්‍රයත්න දරුවත් එම කොටු කර ගැනීම නොහැකි බව ඔවුන් දන්නවා. එනිසා උන්ගේ යෝජනා බෝඩ් පත් වී තිබුණේ අධිකරණ ක්‍රියාවලියෙන් එළියේ රාමුවක් නිර්මාණය කරන්න ඕන අපිව කොටු කරන්න. ඒ රාමුව තමයි ඉස්සලම් පටන් ගත්තේ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව. ඒ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා බවට පත් වුණේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණී හිටපු විනිසුරුවරයෙක් වන උපාලි අබේරත්න මහතා. මා උපාලි අබේරත්න මහතා පිළිබඳව අපේ රටේ ලියවුණු ග්‍රන්ථයකින් කරුණු කිහිපයක් උපුටා දක්වන්න.
මේ ඉතා ප්‍රසිද්ධියටපත් වූ ග්‍රන්ථය වික්ටර් අයිවන් මහත්මයාගේ නොනිමි අරගලය කියන ග්‍රන්ථය. ඒ ග්‍රන්ථයේදී මේ උපාලි අබේරත්න ගැන විශාල ප්‍රමාණයක් ලියලා තිබෙන අතර මම වාක්‍ය ඛණ්ඩ දෙකක් විතරක් උපුටලා දෙන්නම්. මොහු කවුද කියලා කියන්නේ. මොහු කවුද? දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා පරීක්ෂා කිරීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ඔහු දිසා විනිසුරුවෙක් හැටියට කටයුතු කරනකොට ඔහු යම් යම් නඩුවලදී පක්ෂග්‍රාහී ලෙස හැසිරුණු ආකාරය පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ජයසේකර කියන මහත්මිය. මායිකේ සුලමුල පස්සේ දවසක් කියන ජයසේකර කියන්නේ කවුද? හරිද? ඒ ජයසේකරගේ බිරිඳ පසුව අතිනත ගත්තේ කවුරු සමගද? කවුරු සමගද? සරත්ෙන් සිල සමග. කියන්නේ මේ එක ජාලයක් මතක තබා ගන්න. මේ අධිකරණයේ පිළිවෙල අතිනත ගත්තත් නෙවෙයි නේද? අතිනත ගත්තත් නෙවෙයි. අතින් අත ගත්තට නිත අරගෙන නෑ. ඒ වගේ එකක්. මම මේ කියන්නේ අපේ රටේ මේ අධිකරණ පද්ධතිය කරේ ජනතාවගේ විශ්වාසයක් තිබුණා නම් ඒ විශ්වාසය මුළුමනින්ම කාබාසිනය කිරීම සඳහා මැදිහත් වූ වලල්ලක් හිටියා. ඒ අනුව ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ අධිකරණ සේවා කොමිෂන් සභාවේ පැමිණිල්ල විභාග කරන්න කමිටුවක් පත් කරනවා. ත්‍රිපුද්ගල කමිටුවක් අමීර් ඉස්මායිල් හෙක්ටර් යාපා සී එදිරිසූරිය යන අභියාචනා විනිසුරුවරුන් 3 දෙනෙකුගේ සමන්විත කමිටුවක් පත් කරනවා. මේ කමිටුව මොකද කියන්නේ? දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබෙන සියලු චෝදනාවලට ඔහු වර්ධකරු කළේය. දැන් අපි විගහ කරන්නේ කවුද? අපිව ප්‍රශ්න කරන උපාලි අබේරත්න කවුද? අභියාචනාධිකරණයේ විනිසුරුවන් 3 දෙනෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකින් ඔහු වර්ධකරු කරා. වර්ධකරු කරා විතරක් නෙවෙයි. මොකද ඔහුට ලබා දීපු නියෝගය කොමිසම පළමුවෙන්ම ඊට පස්සේ නියෝගයේ වාර්තාව ලබා දුන්නා අධිකරණ සේවා කොමිසමට. අධිකරණ සේවා කොමිසම මොකද කරේ? කොමිසම පළමුවෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරයා අනිවාර්ය විශ්‍රාම ගන්නවා. ඒ බව දිසා විනිසුරුවරයාට දැනුම් දුන්නේය. ඔබ අධිකරණයේ ඔබගේ බල සීමාව තුළ අවභාවිතවට ලක් කොට තිබෙනවා. ඔබ වරදකරුවේ. එනිසා අනිවාර්ය විශ්‍රාමය හරිය. හරියට පස්සේ නැවත අභියාචනාධිකරණයකින් නැවත අවුරුදු 2කට මොණරාගල දිසා විනිසුරු කියලා පත් කරලා යවනවා. අවුරුදු 2ක් යනකම් උසස් වීම නතර කරන ඔක්කොම. ඒ විතරක් නෙවෙයි. වික්ටර් අයිවන් මහත්මයා පොතේ අවසානයේ කියනවා මෙසේ කොමිසමේ නීතිපති සරසිල්ලාගේ බලපෑම් මත මෙම දූෂිත විනිසුරුවන් දෙදෙනා තවදුරටත් අපේක්ෂා කරන පිළිවෙතක් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළා. ඒකේ දූෂිත විනිසුරුවන් දෙදෙනා කියලා කියන්නේ එක්කෙනෙක් උපාලි අබේරත්න අනිත් එක්කෙනා ලෙනින් රත්නායක. අර චිත්‍රපටයකුත් ගෙවි වාර්තා චිත්‍රපටයක් නේද? අන්නේ. කවුද එතන මේ? එතන අපිව ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඔහු දූෂිතේ බව අපේ රටේ පත්තරවල ලියවුණා පොත් ගාලා මුද්‍රණය කරලා තිබුණා. ඔහු තමයි මේකේ සභාපතිවරයා. ඊළඟ මේකේ තව සමාජිකයෙක් හැටියට කටයුතු කරා හිටපු පොලිස්පති චන්ද්‍රපනාන්දු. එතුමා වයසයි. එතුමාට දරුවෝ ඉන්නවා. දරුවන්ගේ දරුවෝ ඉන්න නිසා මා ගොඩක් දේවල් කියන්නේ නැහැ. හැබැයි විගණන දෙපාර්තමේන්තුවේ එතුමාට එරෙහිව ගියපු විගණන පරීක්ෂණ මොකද්ද කියලා හොයලා බලන්න. මොකද දරුවන්ට නේද? දරුවන්ගේ දරුවන්ට තමන්ගේ සීයා කවර වගේ කෙනෙක්ද කියලා නේද? හොයාගන්න පුළුවන්. එම විගණන දෙපාර්තමේන්තුවේ ගියපු විගණන පරීක්ෂණය සොයා බැලුවොත්. එනිසා මේ කොමිසමම දූෂිත භාවයට ලක් වී තිබුණු කණ්ඩායම. ඇයි ඒ තෝරගන්නේ? ඒ තෝරගන්නේ අන් කවරක්වත් නිසා නෙවෙයි. මම දැක්ක සමහර අය වාර්තා කරලා තිබුණා. ඔය චන්ද්‍රපනාන්දු විට පොලිස්පතිවරයා පහුගිය කාලේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ මැතිවරණයට බාරව හිටපු කෙනා. බැසිල් රාජපක්ෂගේ නඩුව එනකොට මල්වානේ නඩුව එනකොට ගම්පහ අධිකරණේ ගම්පහ අත්තරගල්ල අධිකරණ මට මතකයි. ගම්පහ අධිකරණේ නඩුව එනකොට ඉදිකට්ටයි නූලයි වගේ පස්සෙන් ගියපු කෙනා චන්ද්‍රපනාන්දු.
මේ අය තමයි අපි ප්‍රශ්න කරන්නේ. කොළඹත් මේ නීතිඥ මහතුරු දකින්න බැසිල් රාජපක්ෂෙන් කොට පිටිපස්සෙන් එනවා. ඉතින් බැසිල් රාජපක්ෂෙන් කොට පිටිපස්සෙන් ආපු චන්ද්‍රප්‍රනාන්දු නේද ජනාධිපති කොමිසමක සමාජිකයෙක් බවට පත් කරනවා. අද තවත් කොහේ හරි පත් කරලා තියෙනවා. පොලිස් කොමිසමේ මානහිමිකම් කොමිසමේ සමාජිකයෙක් නේ. පොලිස් කොමිසමේ සමාජිකයෙක්. මොකද්ද මේ වගේ? ඒ නිසා මේ කොමිසමේ පත් කරපු අය දිහා බලපුවහම තේරුම් ගන්න පුළුවන් මේ කොමිසමේ අරමුණු තිබුණේ කුමක්ද? අරමුණු දෙකක් තිබුණා. එකක් තමයි තමන්ගේ චෞර වලල්ලේ දූෂිතයන් නිදහස් කර ගැනීම. දෙක තමන්ට එරෙහි වන්නම් දඩයම් කිරීම. මේ අරමුණු දෙක පෙරදරි කරගෙන තමයි මෙම කොමිසම පිහිටවන්නේ. වෙන මොකටවත් නෙවෙයි. තමන්ගේ චෞර වලල්ලේ කණ්ඩායමක් නේ ඒගොල්ලෝ නිදහස් කරගන්න ඕන. ඊළඟ තමන්ට එරෙහි වන අය වෙත මර්ධන දියත් කරන්න ඕන. මේ සඳහා තමයි මේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව පිහිටෙන්නේ. ඒක නම් මොකද්ද? දේශපාලන පරිගැනීම් නේද? අර පෞගේ ආණ්ඩු කාලේ සිදු දේශපාලන පරිගැනීම් සොයා බැලීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව. ඇත්තම නම් අපි රට යෝජනා කරන්නේ ඒ ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලැබලා එළිය හිටපු අය ගැන හොයන්න කොමිසම් සභාවක් දාන්න ඕන. ඒගොල්ලෝ දඬුවම් දුන්න නෙවෙයි රැක්කා. මොකද කරේ? සිරන්ති රාජපක්ෂ FCID ආයතනයෙන් එන්න කෙනෙකුට ප්‍රශ්න කරන්න මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහට කතා කරලා කිව්වා එයා එවන්න මොනද කියලා. නෑ රනිල් වික්‍රමසිංහ කිව්වා නෑ මම FCID එකේ වන්නම් එයා ඉන්න තැනට කියලා. හොයන්න ඕනේ එහෙම එව්වේ කොහොමද කියලා. කට උත්තරේ ගත්තේ චමන් රාජපක්ෂ කතානායක ගෙදර. FCID එක ගෙදර ඇරියේ. සාමාන්‍ය කට උත්තරයක් ගන්න එනකොට ඒ ආයතනයේ පිහිටි පරිශ්‍රය විසින් එයාට බලපෑමක් ඇති වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒක ඔවුන්ගේ තැන. ඔවුන්ගේ තමයි බලාධිකාරීත්වය තිබෙන්නේ. ඔවුන් එතනට සපත්තු වඩිය හයියෙන් ගහගෙන යනවා. උස මහතාය පේන්නේ ඉන්නවා. තව ටිකක් සද්දෙට කතා කරනවා. එතකොට අර එයා මොකද කරන්නේ? එයා බයටත් එක කියවෙනවා. හැබැයි එයාගේ ගෙදර ගිහපුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අර එයාගේ සිකියුරිටිය නේද පිස්තෝලේ පේන්න කැරක් කැරක් කියනවා. මේක අනිත් පැත්තේ වෙන්නේ. ඒගොල්ලෝ බයටපත් වෙනවා. ඒව තමයි ආරක්ෂා කරන්නේ. ප්‍රසිද්ධ දුරකථන ඇමතුම පොලිස්පතිවරයාට ආවා. නිලමගේ ෆයිල් එක ආවද? ෆයිල් එක තියෙන්නේ කොහෙද? ෆයිල් එක ගෙන්න ගන්නවද? කාගේද මේ ඇමතුම? මේ ඇමතුම එතකොට පොලිස් ඇමති සාගල් රත්නායකගේ ඇමතුම නිලමේ කවුද? දෙවුන්දර දේවාලයේ හිටපු බස්නායක නිලමේ. පස්සේ කනිජ වැලි නීතිගත සංස්ථාවේ සභාපති. අපි ඔස්කුමත් මතක ඩිල්සා. ඔව් ඔබතුමා ඉන්න කලින්. ඩිල්සා. එහෙම නෙවෙලා දුන්නා. ඉතින් එයා නිදහස් කරගන්න පොලිස් සමිතිවරයා කතා කරේ. ගාමිණී සෙනරත් පොලිසියෙන් වහන්කට මග ඇරලා හිටියා. සති ගණනක් හැංගිලා තමයි කෙලින්ම අධිකරණයට ආවේ. ගාමිණී සෙනරත් එදා දෙනියායේ ඉඳන් අධිකරණයට ආපු පාර හොයලා පෙන්නන්න. කාගේ ගෙදරින් ඉඳන්ද ආවේ කියලා. ආරක්ෂා කරේ කවුද? කවුද ආරක්ෂා? මෙහෙමයි මේවා සිද්ධ වුනේ. ඒ නිසා අපේ රටේ හොයන්න ඕන කවදාරි මොකද්ද? මේ වංචනිකයන් දූෂිතයන් ආණ්ඩුවේ බලවතුන්ගේ රැකවරණ සහිතව නිදැල්ලේ ඉන්නේ කොහොමද කියලා එහීම සඳහා මහජන කොමිසමක් මේ රට අවශ්‍යයි. අන්නේ කොමිසම පිහිටවන අප මතක තබා ගන්න. එහෙම කොමිසමක් අවශ්‍යයි. දඬුවම් දීම ගැන නෙවෙයි. හැබැයි මේකත් උනේ පරිගණීම් පිළිබඳ කොමිසම සභාවක් පිහිටින්. කොමිසම සභාවක් පිහිටවලා පහුගියදා වාර්තාව ආවා. පිහිටුවේ 2020 ජනවාරි මාසේ 29. අවසන් කරේ 2020 නොවැම්බර් මාසේ 25. ආසන්න වශයෙන් ගත්තොත් දින 300යි. දින 300. කොරෝනා වසංගත නිසා මාසයක් එකමාරක් වැහිලා තිබ්බා. අපි ඔක්කොමත් අරින්න. පෝය, ඉරිදා දින, සෙනසුරාදා දින, ඊට පස්සේ කොවිඩ් වලට වහලා තිබු දින, අවුරුදු දින නේද? සිංහල අවුරුද්ද ආවා. ඒවා නේද? මේ ඔක්කොම අපි අත්තරියත්. මේ ඔක්කොම අපි අත්තරියත් දින 300යි උපරිම. මේක රැස්ුනේ. මේකට පැමිණිලි කීයක් ආවද? මේකට පැමිණිලි ලෙවල් එකට 1971ක්. මේගොල්ලෝ විභාගයට ලක් කරලා තියෙන පැමිණිලි 136ක්. එයින් 136ක්. ඊට අමතරව ලිඛිත ලේඛන පරීක්ෂා කරලා තවත් පැමිණිලි 14ක් විභාග කරලා තියෙනවා. පැමිණිලි 150ක්. උපරිමන දින 300යි. මේ දින 300 ඇතුළත පැමිණිලි 150ක් විභාගයට ලක් කරලා තිබෙනවා.
හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ අම්මා තාත්තගේ සොහොන හැදීම සඳහා ආණ්ඩුව සල්ලි වේදන් කිරීම පිළිබඳ නඩුව අධිකරණ අවුරුදු 3ක් විතර දෙනවා. ඒතර එක නඩුවට අවුරුදු 3ක් විතර යනවා අධිකරණේ. එයි අපේ උපුල් කුමරක් පෙරමුණු සහෝදරයා පැහැදිලි කරා. කොහොමද නඩුවක යුක්තිභාව තහවුරු කරන්නේ? සීල පාර්ශ්වයට අහුම්කම් දීම. මේ සියල්ල වැදගත් අධිකරණයේදී. ඒ නිසා තමයි නඩුවක් අවුරුදු 3-4ක් ගියා අවම මේ අපරාධ නඩුවක් අවුරුදු 3-4ක් ගියා. ඊටත් වැඩි මං හිතන්නේ නේද? සාමාන්‍ය ගත්තා. අඩුම. හැබැයි එක නඩුවකට අවුරුදු 4-5ක් යන තීන්දුවක් දෙන්නේ. හැබැයි උපාලි අබේරත්න නඩු 150ක තීන්දුවක් දෙනවා දින 300. ඉරිදත් එක්ක, පෝය දිනත් එක්ක, වසංගතයට වහලා තිබු දිනත් එක්ක, අවුරුදු දිනත් එක්ක. හරිද? කොහොමද මේ වහන්නේ? ඒ නිසා කොමිසමේ වාඩි වෙනකොටම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන්ගේ තිබුණ අරමුණ තමයි මේගොල්ලෝ නිදහස් කරන්න. ඒ නිසා 79ක් නඩු වලින් නිදොස් කොට නිදහස් කරන්න. ඒ වුන් නඩු වලින් නිදොස් කොට නිදහස් කරන්න. නඩු දාපු අයට, ඒ කියන්නේ පැමිණිලි කරපු අයට, ඒවා පරීක්ෂණ කරපු අයට, නඩු පවරපු අයට විරුද්ධව නඩු දාන්න. හරි වැඩක්. නඩු වලින් නිදහස් කරන්නලු පැමිණිලි දාපු අය, පැමිණිලි පරීක්ෂා කරපු පොලිසියයි, ඒවා නීතියක් හැටියට ගොනු කරලා නඩුවක් හැටියට ගොනු කරපු නීතිපති දෙපාර්තමේන්තුවේ මෙයා හිරේ දාන්න. මොකද වෙන්නේ? දැන් බලන්න මොන නඩුද මේවා තියෙන්නේ කියලා. මම එකින් කීපයක් කියන්න. මේ ඇත්තරමින් තෝරාගත්තු කීපයක් තියෙනවා. එකක් අපේ උපුල් සහෝදරයෙක් කිව්වා උදේ ගම්මන් පිළගෙන නඩුව. උදේ ගම්මන් පිළගෙන නඩුවෙන් ඒ කියන්නේ මේක මහේස්ත්‍රාත් අධිකරණේ වාර්තා කරලා තිබෙනවා. ඊළඟ කොළඹ මහා අධිකරණේ අංක 2ක් යටතේ අධිචෝදනා පත්‍ර ගොනු කරලා තිබෙනවා. ඒතර මේවා කොතන මේවා සාමාන්‍යයෙන් ගිහිල්ලා මට මතක මේක මේ සාමාන්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොනු වෙච්ච නඩුව. ඒ නඩුව අහගෙන ගියා. ඔහුට චෝදනා තිබුණා. ෆයිල් එක කරේ නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුවක සාකච්ඡාවට බඳුන් කරා. බඳුන් කරලා නඩුවක් ගොනු කරන්න කරුණු තියෙන බව ඒත්තු ගියා. ඒත්තු ගිහලා නඩුවක් දැම්මා. දැන් නඩු දෙකට පස්සේ මොකද කියන්නේ? චෝදනා පත්‍ර ඉල්ලාස් කර ගැනීම මගින් එහි දැක්වෙන සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට කොමිෂන් සභාව තීරණය කර ඇත. සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්. දැන් අවුරුදු දෙකක් අධිකරණේ නඩුව අහන. දෙකටත් වැඩි මම හිතන්නේ. ඒ තුනක් විතරනේ. ඔව් තුනකටත් වැඩි. අවුරුදු 3ක් විතර අධිකරණේ නඩුව අහන. අන්තිමාලිය නඩුව තියෙන්නේ. හැබැයි දවස් දෙකක් නඩුව අහලා කියනවා චෝදනා වලින් නිදහස්, නිදොස් කොට නිදහස්. ඒ විතරක් නෙවෙයි. ඒ නඩු දාන්න මැදිහත් වුණු අයට, ඒ කියන්නේ පැමිණිලි දාපු අයට, ඊට පස්සේ ඒවා පරීක්ෂා කරපු FCID එකෝ CID එක නිලධාරීන්ට, ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සාක්ෂි සහ ලේඛන ගොනු කර නීතිපතිවරයා සහ අල්ලාස් සහ දූෂණ විමර්ශක සභාව වෙත යැවීම. අනිත් අයට විරුද්ධව නඩු දාන්න. ඔයගොල්ලෝ හිතනවා මෙහෙම අධිකරණ පද්ධතියක් අපේ රට ඕනද? ආණ්ඩුවක් එයි නේද? ඔය වගේ කොමිසමක් පත් කරයි. පරණ නඩු ඔක්කොම ගෙනි, දාලා තියෙන නඩු ඔක්කොම ගෙනි, නිදොස් කොට නිදහස්, නිදොස් කොට නිදහස්. ඒතර මේ රටේ අධිකරණයෙන් දඬුවම් ලැබෙන්නේ කාටද? මේ රටේ අධිකරණයෙන් දඬුවම් ලැබෙයි පොල් ගෙඩියක් හැඳින කෙනෙකුට නේද? කසිප්පු කෑන්න එකක් පෙරන කෙනෙකුට, මෝටර් සයිකලයක් හැප්පෙනකොට, හෙල්මට් එක නැතුව පාරේ යනකොට, ඒ වගේ අයට හැර මේ ක්‍රියාවලිය අපේ රටේ තහවුරුණු ඊට පස්සේ ඉහළ පන්නේ කිසිදු අපරාධකාරයෙකුට මේ අධිකරණ පද්ධතිය හරහා දඬුවමක් ලැබෙන්නේ නැහැ. එයි ආණ්ඩු වෙනවා. ආණ්ඩු මාරු වෙනවා. මාරු වුණාට පස්සේ අනිත් ආණ්ඩුව ජනාධිපති කොමිසමක් දානවා. දාලා නිදොස් කොට නිදහස්. නිදොස් කොට නිදහස්. පැමිණිලි දාපුවට නඩු දානවා. පොලිසියට නඩු දානවා. නීතිපති දෙපාර්තමේන්තුවට නඩු දානවා. මොකද වෙන්නේ? එනිසා මේක දේශපාලකයේ දෙන්නේ 3 දෙනෙක් ඉලක්ක කරගෙන මේ දඩේම දියත් කරලා තිබුණට මේ ඇතුළාන්තය අපේ රටේ කිසි දවසක යලි ප්‍රබල පන්නේ අපරාධකරුවන්ට දඬුවම් නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේක වළක්වන්න ඕන. ඊළඟ තව නඩුවක් තියෙනවා. යෝසිත රාජපක්ෂගේ නඩුව. මොකද කියන්නේ? හරි සරලයි. යෝසිත රාජපක්ෂ කැඩෙට් නිලධාරී
ඔහු CSN නාලිකාව වැනි නාලිකාවක් ආරම්භ කරන්න ඒ තරම් විශාල ධනයක් හොයාගත්තේ කොහොමද? ඕකයි නඩුව. ඔච්චර නඩුව. දැන් මොකද කියන්නේ? අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීම මගින් නිෂ්ප්‍රභාකර පැමිණිලිකරු ඒකේ චෝදනාවලින් නිදහස් කොට නිදහස් කළ යුතුය. වග උත්තරකරුවන්ට එරෙහිව අර අනිත් අයට විරුද්ධ නඩු දෙන්නේ. පැමිණිලි දාපු අයට, පැමිණිලි පරීක්ෂා කරපු අයට නීති පනතුව ඒ කියන්නේ අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවට නඩු දෙමිය යුතුය. ඊළඟ නඩු. නාලක කොට හේව. නාලක කොට හේවගේ නඩු මොකද කියන්නේ? අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීම මගින් ඒ නිෂ්ප්‍රභාකර පැමිණිලිකරු නිදහස් කොට නිදහස් කළ යුතු බවට කොමිසම් සභාව තීරණය කර ඇත. ඉතින් නාලක කොට හේවගේ නඩුව අයින් කරගන්න. ඇයි මේ හොරපාරන් ඉන්නේ නාලක කොට හේව? දැන් මේ වියත් තමයි හරි. අපි දන්නවා යාළුවෝ හරිද? ඉතින් මොකද මේ නාලක කොට හේව ගැන කියන්නේ? නාලක කොට හේවගේ නඩුව අයින් කරගන්නලු. හැබැයි ඊට පස්සේ අර පැමිණිල්ල දාපු අයට ඒ පැමිණිල්ල මත පරීක්ෂණ කරපු අයට ඒ පරීක්ෂණ තොරතුරු මත නඩු දාපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව නඩු දාන්න. හොඳද? ඊළඟ දැන් ගම්මන් පිළක තමයි මේක අන්තිමට කැබිනට් මණ්ඩලය අනුමත කරා. කැබිනට් මණ්ඩලේ ගම්මන් පිළක් තියෙනවා. ගම්මන් පිළ අත උස්සලා තමන්ගේ නඩුව අයින් කරගන්න කියලා. අත උස්සලා නඩුව අයින් කරගන්න. මෙහිම වෙන්නේ. ඊළඟ ජාලීය චිත්‍රාන් වික්‍රමසූරිය. මේ මහින්ද මහත්තයාගේ පුංචම්මගේ පුතාද කොහෙද? ඇමරිකාව හිටපු තානාපති. ඇමරිකාවේ නඩුවක් තියෙනවා. මෙහෙ නෙමෙයි ඇමරිකාවෙත් නඩුවක් තියෙනවා. මේ ජාලී වික්‍රමසූරියට විරුද්ධව. මොකද්ද? හරිද? ඇමරිකාවේ තිබුණු ශ්‍රී ලංකන් තානාපති කාර්යාලය විකුණලා අපිට හොරේ ආණ්ඩුවට හොරේ. තානාපති. ඉතින් නඩු දානවා නඩු දැම්මා. නඩු දැම්මට පස්සේ ලංකාවට ආවා. අත්අඩංගුවට ගත්තා. රිමාන්ඩ් බාරයට ගියා. කාන්තාව දෙන්නේ කැපතියලා එළියට ආවා. අන්තිමට මොකද උනේ? කාන්තාව දෙන ජාලි වික්‍රමසූරිය 3 දෙනාම පැන්නා. මන් දවසක් පාර්ලිමේන්තුවේ ඇහුවා. දැන් ජාලි වික්‍රමසූරිය ලංකාවට ආවකෝ? නෑ යාට අසනීප නිසා බෙහෙත් ගන්න යන්න දුන්නා. හරි. ආපහු ආවද? නෑ. දැන් අපදීපු දෙන්නකෝ. ඒ දෙන්නත් පැන්නා. ඉතින් ඒවට තමයි රනිල් වික්‍රමසිංහලා උදව් කරේ. දැන් අපි හොයන්න ඕනේ මොකද්ද? අධිකරණේ රිමාන්ඩ් බාරයට පත් වෙලා හිටපු ජාලි වික්‍රමසූරිය කොහොමද රට පෙන්නේ? ජාලි වික්‍රමසූරියට අපදීපු කාන්තාව දෙන්න කොහොමද රට පෙන්නේ? හොයන්න ඕනේ ඒකනේ. හොයලා තියෙන මොකද්ද අනිත් පැත්ත? හොයලා කියන මොකද්ද? අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීම මගින් ඒ නිෂ්ප්‍රභාකර පැමිණිලිකරු ඒකෝ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට කොමිසම් සභාව තීරණය කර ඇත. චෝදනා පත්‍රය අයින් කරගන්න නිදහස් කර නිදහස්. හරිද? අර වගේම වග උත්තරකරුවන්ට එරෙහිව පැමිණිලි දාපු අයට, පැමිණිලි මත පරීක්ෂණ කරපු අයට, ඒ දත්ත මත නඩුගුණ කරපු අයට විරුද්ධව නඩු දාන්න. ඊළඟ උදයන්ග විරතුංග මේ දවස්වල යන නේද නළුව උදයන්ග විරතුංගට මොකක්ද තියෙන්නේ? මික්පාරේ මේක පැහැදිලිවම කියනවා මේ ඒකේ කරුණ කියන අනිත් වගේ මොකද්ද නඩුව කියලා කියන්නේ අපි හොයාගන්නවා. ඒක කියනවා මෙහෙම. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති B 639 ඇලයිරා 15 දරන නඩු කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිවරයා මැදිහත්ව වැඩිදුර ක්‍රියා කිරීමක් සිදු නොකරන බවට අධිකරණයට වාර්තා කිරීම උචිත වන බැව් කොමිසම් සභාව තීරණය කර ඇත. ඒක දැන් මේකෙත් කියනම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග්යානා මිලදී ගැනීමේදී සිදුවේ ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන්. හරිද? මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කොට තිබෙන කරුණු ඒවා ඉවත් කොටගෙන හරිද? එසේම උදයන්ග වීරතුංග නමට බැංකු ගිණුම් වල ගනුදෙනු නැවත දන්වන තුරු අත්හිටීම නිකුත් කරලාද අධිකරණ නියෝගය ඉවත් කරන ලෙසත් මෙන්ම නීතිපතිවරයා විසින් එම අධිකරණ ඉල්ලීම කර ලැබීමද කොමිසම් සභාව නිර්දේශ. නීතිපතිවරයා ගිහින් දැන් ඉස්සෙල්ලා තමයි නීතිපතිවරයා ගිහින් කිව්ව මොකක්ද? නීතිපතිවරයා ගිහිල්ලා කිව්වා පරීක්ෂා කරන්න මෙයාගේ බැංකු ගණන් අත්හිටවන්න කියලා. දැන් කොමිසම කියන ඒ නීතිපතිවරයාට ඔයා ගිහිල්ලා බැංකු ගිණුම් අරින්න දෙන්න. නීතිපතිවරයා ගිහිල්ලා මේ පැමිණිලි ඔක්කොම දැම්මා. දැන් ඒ නීතිපතිවරයාට කියනවා ඔයා ගිහිල්ලා වයින් කරගන්න. අපි අහන වර්තමාන නීතිපතිතුමාගේ මේකක්වත් දේශපාලක දාපු නඩු නෙවෙයි. දේශපාලකට නඩු දාන්න බෑ. පරීක්ෂණ කරන්නේ අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව හෝ
මූල්‍ය අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව හෝ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව හෝ නේද සාමාන්‍ය පොලිසියක් විසින් පරීක්ෂණ කරනවා. ඒ කරන පරීක්ෂණ ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යනවා. නීතිපති දෙපාර්තමේන්තුව ටේබල් 3ක මම දන්න විදියට ටේබල් 3ක මේ ෆයිල් එක පරීක්ෂාවට භාජනය කරනවා. පරීක්ෂාවට භාජන වල නඩු නිමිත්තක් තියෙනවද කියලා බලනවා. නැවත ෆයිල් එක ආපහු අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව වැඩක් නැහැ. මේකේ මොකවත් නැහැ. මේ පැත්තට මොකද්ද කියන්නේ කියලා නැවත කරුණු විමසනවා. නැවත කරුණු අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. නැවත කරුණු වාර්තා කරාට පස්සේ ඔවුන් සෑහීමකටපත් වෙනවනම් මේ ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තිබෙනවා කියලා ඊට පස්සේ තමයි නඩුවක් ගොනු කරන්නේ. දැන් නීතිපතිවරයා මේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ ගොනු කොට තිබෙන නඩු දැන් මේ නීතිපතිවරයන් අපි අහන්නේ මේ ගොනු කොට තිබෙන නඩු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩු මේ නඩු නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ ක්‍රියාවලියට යටත් වූ නඩු නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩු වලින් පෙනී හිටපු නඩු දැන් මේ නීතිපතිවරයා ගිහිල්ලා මේ නඩුව අයින් කරගන්නේ කොහොමද? කොහොමද අයින් කරගන්නේ? නීතිපතිවරයා මේ රට කියන්න ඕන. එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුව රට වග කියන්න ඕන මොකද්ද? තමන් දාපු නඩු වැරදි. තමන් දාපු නඩු බොරු. තමන් දාපු නඩු අත්වැරදි. තමන් දාපු නඩු නේද? බොරු වංචාවන් කියලා කියන්න ඕන. දැන් මම අහනවා නීතිපති දෙපාර්තමේන්තුවේ මේ කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගොනු කොට තිබෙන නඩු ඉල්ලාස් කර ගැනීම සඳහා දෙන නියමය මේ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවාද කියලා අපිට දැනගන්න කැමතියි. ඒක ඉස්සරලා. ඊළඟ නඩු කාගේද? මේක නම් මරු නඩුව හරිද? මේක ඒ කියන්නේ මේකට පැමිණිල්ල දැම්මේ තිරුනඩේෂන්. ඒතර බැසිල් රාජපක්ෂ පැමිණිල්ලක් දැම්මෙත් නෑ මේකට. උතර මතක තියාගන්න. ඒ කියන්නේ මේ කොමිසමට තිරුනඩේෂන් තමයි පැමිණිල්ල දැම්මේ. තිරුන අර මල්වානේ ගේ පිළිබඳව. ඒගොල්ලන්ට මොකද්ද දේශපාලන පරිගැනීම සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් දේශපාලන පරිගැනීම වෙනවද මේ මල්වානේ? හරි සරලයිනේ බැසිල්ට තියෙන්නේ මොකද්ද? ගේ එයාගේද නැද්ද? පොල් ඉඩම එයාගේද නැද්ද? ගේ එයාගෙන පොල් ඉඩම එයාගෙන ගේ හදන්න පොල් ඉඩම ගන්න සල්ලි හොයාගත්ත කොහොමද? ඔච්චරයි නඩුව. දැන් බැසිල් රාජපක්ෂ ඒකනේ කරන්න ඕන. ගේ එයාගේද නැද්ද? ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියා මුදිත ජයකොට කියනවා උපදෙස් දුන්නේ පුෂ්ප කියනවා. ඒ වගේ මේකේ තවත් වැඩ කරපු රාම වික්‍රම කියන මහත්මයා කියනවා වහල ගැව්වේ මිනිහා පැමිණිලක් දැම්මා බැසිල් රාජපක්ෂලා ගේ හදන්න ගියපු වියදම් වලින් කෝටි 5ක් ගෙව්වේ නෑ කියන. එහෙමත් නඩුවක් තියෙනවා. ඒ කියන්නේ එයා පැමිණිල්ල දැම්මේ මම තමයි වහල ගැහුවේ මම තමයි දී ගෙනාවේ මම තමයි ජනේල දුරවල් දැම්මේ මේකට මිලියන 50ක් විතර ගියා මේ මිලියන 50 ගෙව්වේ නෑ කියලා මිනිහා පැමිණිල්ලක් දැම්මා. දැන් මොකද කියන්නේ මේකේ කියනවා පැමිණිල්ල ඒක වාසනගේ නඩු පැවරීම උපුල් කුමාර රාම වික්‍රමණ යන අයට එරෙහිව නඩු පැවරීම. ඒ කියන්නේ සල්ලි දුන්නේ කියලා පැමිණිලි දාපු මිනිහට විරුද්ධව නඩු දාන්න. මිනිහා හරි සාධාරණ මිනිහාගේ කොන්ත්‍රාත් වැඩ කරන කෙනෙක්. එයා ගිහිල්ලා වාහලේ ගැව්වා මේවා ගැව්වා. හරිද පුෂ්ප තමයි උපදෙස් දුන්නේ කිව්වා. මේ වගේ සල්ලි දුන්නේ නැහැ කියලා පොලිසියට පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල දැම්මා කියලා දැන් මිනිහට විරුද්ධව නඩු දාන්න. ඊට පස්සේ මේකේ මේ තිරුකුමාර් නඩේෂන් තමයි මේ පැමිණිල්ල දාපු කෙනා. ඒතර බැසිල් පැමිණිල්ලක්වත් දැම්මේ නෑ. ඊළඟ මේකෙන් තීන්දුවක් දෙන මොකක්ද? පැමිණිලිකරුට හා බැසිල් රාජපක්ෂට එරෙහිව. ඒ කියන්නේ අධිකරණයටවත් එන්නේ නැති මිනිහෙකුට ඒ කියන්නේ පැමිණිල්ලක්ව ඉදිරිපත් කරන්නේ නැති මිනිහෙකුට නේද? එහෙම සමාව ලැබෙනවද අධිකරණය? අඩුම තරමේ එයා පිළිබඳ විභාග කරන්න පැමිණිල්ලක් දාලා තියෙනවා. බැසිල් රාජපක්ෂ පැමිණිල්ලක්වත් නැහැ කියන මොකද්ද? පැමිණිලිකරුට. ඒ කියන්නේ තිරුකුමාර නඩේෂන්ට. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව. හරිද? ගම්පහ මහාධිකරණ නඩු අංක 25/17 ඉල්ලාස් කරගෙන චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීම. බැසිල් රාජපක්ෂ නිදහස් කරන්න. අඩුම තරමේ බැසිල් රාජපක්ෂගේ පැමිණිල්ලක් නැහැ. ජනාධිපති කොමිෂන් එකේ. ඉතින් පැමිණිල්ලක් නැති කෙනෙකුට නිදහස් කරන්න කියලා දෙනවා. මොකද්ද මේ කරලා තියෙන්නේ? එහෙනම් මේකේ පළමු ව්‍යායාමය තමයි මොකද්ද? මේ 70 ඇතුළේ ඉතාම හොඳම කට්ටිය ඉන්නවා. උදේ ගම්මන් පිළි ඉන්නවා. නාල ගොඩේවා ඉන්නවා. යෝෂ රාජපක්ෂ ඉන්නවා. තිරු නඩේෂින් ඉන්නවා. බැසිල් රාජපක්ෂ ඉන්නවා. නේද? ඊට පස්සේ ගත්තොත් උදයන්ග වීරතුංග ඉන්නවා. ජාලි වික්‍රමසූරිය ඉන්නවා. බැසිල් රාජපක්ෂ.
රාජපක්ෂ පවුල. තිරුණඩේශය නිරූපම රාජපක්ෂ මහත්මිය රාජපක්ෂ පවුල. හරිද? යෝසිත රාජපක්ෂ පවුල. උදයංග වීරතුංග රාජපක්ෂ පවුල. ජාලි වික්‍රමසූරි රාජපක්ෂ පවුල. මේ මොකද කරලා තියෙන්නේ? මේ කොමිසමක් දාලා තියෙන්නේ පවුලේ නඩු ටික අයින් කරගන්න. ඔය හාල් මෙස්සෙක් වගේ පැටිලා ගම්මන් පිලත් ඉන්නවා. තේරුණාද? අරාරටේදී නඩුව හාල් මැස්ස නෙවෙයි. නමුත් පවුල සමහරට යා පවුලටත් වඩා පවුලි වගේ නේද? සුරතල්ලුනේ නේ. හරිද? ඉතින් මොකද කරන්නේ? මේ නඩුව අයින් කරගන්න. ඉතින් අපි අහනවා මේ රටේ ජනතාවගෙන්. මෙවැනි ජනාධිපති කමිෂන් හරහා මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කරලා අවුරුදු ගණනාවක් අහපු නඩු ඉල්ල අස්කර ගැනීම සඳහා මේ කරන බලපෑම එකඟද? මේ මුළුමනින්ම අධිකරණයටත් කරලාද බලපෑම? අපි මේක පෙන්වා දෙන්න ලබා අපි මේකට විරුද්ධව අභියාචන අධිකරණ නඩුවක් දැම්මා. අපි උපුල් කුමාර පෙරම නීතිඥ මහත්මයා අපි ගිහින් නඩුවක් දාලා තියෙන අපි කිව්ව මොකද? සමහර ඒවාට මේවා කැඳවන්න බෑ. මේවා අධිකරණ විභාගයට ලක් වෙමින් තිබෙන නඩු. මේ නඩු මෙතන අහන්න බෑ. අඩුම තරමේ අධිකරණයේ තියෙන නඩුවක් පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. අධිකරණයේ තියෙන නඩුව පාර්ලිමේන්තුවේ කතා කරත් නඩු අංක කියලා වාඩි කරනවා කතානායකතුමා. ඒක නේ නඩුවක් තියෙනවා පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඇයි? ඒකෙන් දෙන සංඥාව තමයි අධිකරණයේ තියෙන නඩුවක් පාර්ලිමේන්තුව තුල කතා කරොත් ඒක එක පාර්ශ්වයකට අයිතු බලපෑමක් බවට පත් වෙනවා. අයිතු මැදිහත් වීමක් බවට පත් වෙනවා. ඒ නිසා එවැනි නඩුවක් පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඉතින් පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි නඩුවක් ජනාධිපති කමිෂන් එකක් දාලා ඒක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරයෙක් වාඩි කරලා හිටපු අභියාචනාධිකරණ මිනිසුරුවරයෙක් වාඩි කරලා හිටපු පොලිස්පතිවරයෙක් වාඩි කරලා ඒ නඩු එළිය අහනවනේ. අහලා තීන්දුව දෙනවනේ. ඒක අධිකරණ මොකටද? මම අහන්නේ අපේ රටේ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා නේද? ඉතාමත් ප්‍රබල තීන්දුව මේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දී තිබෙනවා. ලබා දුන්න පහුගියත අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරගන්න. හැබැයි මම ඒ විනිසුරුවන්ගේ සංගම් වලින් අහන්නේ මේ විදියට ඔබ ඉදිරියේ මේසේ විභාගයට ලක් වෙමින් තිබෙන නඩුවක් ඔබ කාලා ඔබ අවුරුද්දක් දෙකක් තිස්සේ අසාගෙන හිටපු නඩුවක් නේද? අහගෙන හිටපු නඩුවක් එළියේ කොමිසමකින් අයින් කරගන්න දෙන තීන්දුව මේ විනිසුරු සංගමය අනුමත කරනවාද? එනිසා මා හිතනවා අපේ රටේ අධිකරණ ගරුත්වය පිළිබඳ ඉතා ඉහළින් කතා කරන නේද? ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිසුකාරතුමා ඇතුළු විනිසුරු මණ්ඩලයේ අද වගකීමක් බවට පත් වෙනවා මෙවැනි අනීතික ක්‍රියාවලියකට රබර් සීල් එක ගහලා දෙන්න එපා කියලා අපි ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිසුරුගේ සිට සියලු විනිසුරුවන්ගෙන් ඉල්ලා හිටනවා මේ අනීතික ක්‍රියාවලින් රබර් සීල් එක ගන්න. ඒ වගේම අපි නීතික සංගමෙන් ඉල්ලා හිටනවා. සමහර විට විත්තිකරුවගේ පැත්තේ නඩුව මෙහෙම නෙවෙයි. සමහරට පැමිණිලිකරුවගේ පස්සේ නඩුව මෙහෙම නෙවෙයි. හැබැයි විත්තිකරු සහ පැමිණිලි පාර්ශ්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් තිබෙන අතර නීතිඥ මඩුල්ල ඔවුන්ගේ සේවාදායකයා වෙනුවෙන් ඔවුන්ගේ සේවාදායකයාගේ නිවැරදිභාවය වෙනුවෙන් ඔවුන් කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ කරුණු ඉදිරිපත් කරමින් තිබියදී ඒ නීතිඥ මඩුල්ලගේ තර්ක විතර්ක පසකලා එළිය අධිකරණකින් එළිය කොමිසමකින් පැකිල්ල කොමිසමකින් ජනාධිපතිවරයා විසින් අන්ත දූෂිත කණ්ඩායමක් පත් කරන ලද කොමිසමකින් නඩු ඉල්ලාස් කර ගැනීම සඳහා ලබා දෙන තීන්දුව වලට අපේ රටේ නීතිඥ ප්‍රජාව එකඟද කියන එක අපේ රට කියන්නේ. එකඟ නම් ආයෝගොල්ලෝ නේද විනිසුරුතුමා ඉස්සරහා තර්ක කිරීමෙන් පළක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ කොමිසම ඉස්සරහා නේද? කොමිසමෙන් නඩු වල දෙයි. ඊළඟ නීතිපති දෙපාර්තමේන්තුවට ලැබෙන පරීක්ෂණ ගොනුවක් ඒ පරීක්ෂාවට භාජනය කොට ටේබල් 3ක විතර කණ්ඩායම් 3ක් විතර විවිධ පරීක්ෂාවට භාජනය කොට නඩුවක් පැවරීම සඳහා චෝදනා ගොනු කිරීම සඳහා චෝදනා තිබෙනවායයි කියන උපකල්පනය මත ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ භාවිතාවන්, ඔවුන්ට පැවරී තිබෙන ඩියුටිය ඒකත් වැදගත්. ඔවුන්ට පැවරී තිබෙන රාජකාරිය මේ නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී තිබෙන්නේ මහජනයා වෙනුවෙන් රාජකාරිය. මහජනයාට බෑ ගිහිල්ලා ඒක ගොනු කරන්න. ඒක ගොනු කරන්නේ කවුද? නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව මේ කරන්නේ මහජනයාගේ කාර්යභාරය. ඒ වෙනුවෙන් මහජනයාගේ බදු මුදල් වලින් නීතිපති දෙපාර්තමේන්තුවට වැටුප් දෙවනවා. එනිසා වගකීම තිබෙනවා. ඒ වගකීමත් ඔබකට පැවරී තිබෙන කාර්යභාරයක් මුළුමනින්ම අත්හැරලා මේ කොමිසමකින් දෙන ලද
තීන්දුවට අනුව ඔබ විසින් ගොනු කරලද නඩු ඉල්ලාස් කරගන්නවද කියලා නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරීන් විසින් රට ප්‍රකාශ කළේ. අපි දැනගන්න ඕනේ ඒක. ඊළඟ අපේ රටේ පරීක්ෂණ කරන පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරන පොලිස් දෙපාර්තමේන්තුව මහතුරු කියන්න ඕනද? උන්ට කියන්න අමාරු වුණත් රහසෙන් හරි කියන්න. අර පොලිස් පොඩ්ඩෝ කියන එකේ හරි Facebook එකේ පෝස්ට් එකක් දාන්න. හොයාගන්න බෑනේ. නේද? දාලා කියන්න. ඔබට පැමිණිල්ලක් ආපුවම ඒ පැමිණිල්ල පරීක්ෂා කරපුවම ආණ්ඩුවක් මාරු වුණාම ඒ පැමිණිල්ල පරීක්ෂා කිරීමේ වරදට නේද? එක්කෙනෙක් ඉන්නවා කවුද? සානි අබේසේකර. ඔහුට තිබෙන චෝදනාව මෙම පැමිණිල්ල පරීක්ෂා කිරීමේ වරද. තව ඉන්නවා සාන්ත කියලා මහත්මිය. ප්‍රේමසාන්ත. ඔහුට තිබෙන චෝදනාව ඔබට එන ලද පැමිණිල්ල පරීක්ෂා කිරීමේ වරද. තිශේර ඔහුට තිබෙන චෝදනාව ඔබ වෙත එවන ලද පැමිණිල්ල පරීක්ෂා කිරීමේ වරද. අපේ රටේ පොලිසිය නිලධාරි මහතුරුන් යම් පැමිණිල්ලක් පරීක්ෂා කිරීම වැරද්දක් බවට ජනාධිපති කොමිසම හඳුන්වලා ඕන්ට විරුද්ධ නඩු දාන්න කියනවනේ. මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති ඵලය මොකක්ද? අපි දැනගන්න කැමති පොලිස් නිලධාරි මහතුරුන්ගේ මේ පිළිබඳ අදහස. අපිට හම්බෙන සමහර මහතුරු කියනවා මහත්යෝ ආයෙනම් ඔය එකකටවත් අත තියන්නේ අපි නිකන් ට්‍රැෆික් වැඩක් කරගෙන ඉන්නවා කියන. ඔච්චර වෙලා තියෙන්නේ. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුව මෙතන සිට අදාළ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව අදාළ නැහැ. නීතිඥවරුන්ගේ කාර්යභාරයක් අදාළ නැහැ. අධිකරණ පද්ධතියක් මෙතන සිට අදාළ නැහැ. අපි අහන්නේ මෙවැනි අවිනීතික ක්‍රියාවලියකට මේ රටේ ජනතාව ඉඩ දිය යුතුද? එනිසා මේ ගෝඨාභය රාජපක්ෂ මේ දියක් කරලා තිබෙන්නේ ලංකා ඉතිහාසයේම අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් නීතිඥවරුන්ටත් පරීක්ෂණ කරන පොලිස් දෙපාර්තමේන්තුව තුළ ආයතන වලට විරුද්ධව ගත හැකි ඉතාමත් දුෂ්ට ඉතාමත් වැරදි සහගත ක්‍රියාදාමයක් තමයි මේ ආරම්භ කරලා තිබෙන්නේ. අන්නේ ක්‍රියාදාමය අන් කවරෙක් නිහඬව හිටියත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හෝ ජනතා ව්‍යාපාර ලෙස අපි එය පරාජයට පත් කිරීම සඳහා ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. ඒක පරාද කරන්න. මේ මගේ ප්‍රශ්නයක් හෝ ඒ චෝදනාවට ලක් වූවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ අපේ රටේ අධිකරණ පද්ධතිය ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නේ. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහට අත්‍යයක ඉරණම පිළිබඳ ප්‍රශ්නේ. මේ රටේ පරීක්ෂණ කරන නිලධාරීන්ට අත්‍යයක ඉරණම පිළිබඳ ප්‍රශ්නේ. මේක අපේ රටේ නීතිඥවරුන්ගේ වෘත්තීය ගරුත්වභාවය පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා මේ ප්‍රශ්නයට අපි මැදිහත් විය යුතුයි. මේ ඊටමත් උඩඟු උම්මන්තක ගෝඨාභයගේ ක්‍රියාවලිය පරාජයට පත් කළ යුතු උඩඟු උම්මන්තක ක්‍රියාවලිය. මෙවැනි දෙයක් හිතෙන්නේ පිස්සෙකුට විතරයි මතක තබා ගන්න. වෙන කාටවත් හිතෙන්නේ මේ වගේ එකක්. කල්පනා කරන්න. අධිකරණයේ එන නඩු නේද? මෙහෙම එකක් හිතෙයිද? නඩුවක් කරන මහා අධිකරණ අධිචෝදනා පත්‍ර ගොනු කරලා පැමිණිල්ල දාපු මිනිහ හිරේ දාන්න, පරීක්ෂණ කරපු මිනිහ හිරේ දාන්න, නීතිපති දෙපාර්තමේන්තුව නඩු ගොනු කරපු කෙනා හිරේ දාන්න. මෙහෙම සිටුවිලක් එන්න කාටද? මෙහෙම සිටුවිලක් එන්න පුළුවන් කමින මොළේ විකෘති කරගන්න ලද සාමාන්‍ය සීබුද්ධිය නැති සාමාන්‍ය ජනතාවගේ හැඟීම් පිළිබඳ අවබෝධයක් නැති උඩගු උම්මන්තකෙකුට විතරයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මේ පණ පොවන්න හදන්නේ උම්මන්තක ක්‍රියාදාමයකට. ඒ උම්මන්තක ක්‍රියාදාමයකට කවුරු යට වුණත් අපි යටත් වෙන්න සූදානම් නැති බව ගෝඨාභය රාජපක්ෂ මතක් කරගන්න. මේ පරාජයට පත් කළේ. ඒ විතරක් නෙවෙයි. මෙතනින් පස්සේ මොකද කරන්නේ? මෙතනින් පස්සේ තව කොමිෂන් සභාවක් දැම්මා. ඒ කොමිෂන් සභාව දෙකේ විනිසුරුවන්ගේ නම් ටික කියන්න. ඊට වඩා වැඩි යමක් දැන් කියන්න හොඳ නැහැ. අරක ඉවර වෙච්ච කොමිසම මේක පටන් ගන්න තියෙන කොමිසම. ඉතින් නම් ටික කියන්න දැනගන්න. ගරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මැතිතුමා සභාපති. ඒ කියන්නේ ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා සභාපති. ගරු කේමා කුමුදුනි වික්‍රමසිංහ මැතිතුමිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමිය. ගරු රත්නප්‍රිය ගුරුසිංහ මැතිතුමා අභියාචනාධිකරණ විනිශ්චයකාරතුමා. මෙන්න මේ අයගෙන් කමිෂන් එකක් දැම්ම ආපහු අර කමිෂන් එකෙන් දීපු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා. දැන් නඩු ඉවත් කිරීමේ ක්‍රියාවලිය නෙමෙයි. ඒකේ තියෙනවා අපිව ඉලක්ක කරගත්තු ක්‍රියාවලිය. අන්න ඒ සඳහා නිර්දේශ ලබා දෙන්න. මොනවා වෙනුවෙන්ද? මෙන්න මේවා තමයි වග උත්තර කරුවන් තියෙන චෝදනා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ලබා දී ඇති දියුරුම කඩ කරමින් ඒකී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කිරීම. ඒ කියන්නේ පුද්ගලික ගත්තොත් මට දැන් එල්ල වී තිබෙන චෝදනාවක් තමයි
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. එසිනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර කවුද? 2018 ඔක්තෝබර් මාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඒ තිබුණු ආණ්ඩුව විසිරුවා හරලා හඳපානය අගමැතිවරයෙක් සහ ඇමතිවරු පත් කරලා එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙක්ගේ මඩුල්ලකින් තීරණයක් ලැබී තිබෙනවා. අය විභාග කරන්න දෙයක් නැහැ. එමුනේ 7ක් නෙමෙයි. ඉතින් කවුද මේකේ? කවුද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙක් තීරණයකට තිබෙනවා. එයට හොරරාසේ අගමැති ධූරය දිවුරුම් දීම වෙනුවෙන් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කිරීමට මහින්ද රාජපක්ෂ අහුල් වී තිබෙනවා. නීතිය නම් නීතිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. ඒ කැබිනට් මණ්ඩලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට තිබෙනවා. එනිසා මොකද වී තිබෙන්නේ? ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය කැපෙන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගරු බහුමානීයව ආරක්ෂා කරන්න නම් පටන් ගන්න මෛත්‍රියෙන්, පටන් ගන්න මහින්දගෙන්, පටන් ගන්න එදා කැබිනට් මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුවන් 7 දෙනෙක් විසින් තීරණය කොට අවසන් ඒ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බව. තවමත් ඊළඟ ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරේ නැත්නම් 20 වෙනි සංශෝධනය එන්න කලින් 19 වෙනි සංශෝධනය ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ නීතිය. ඒක තමයි ව්‍යවස්ථාව. අපි දැනගන්න කැමති ව්‍යවස්ථාව සම්මත වෙන තෙක් අපේ රටේ ආරක්ෂක ඇමතිවරයා කවුද? කවුද ආරක්ෂක ඇමතිවරයා? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ හිටියා ආරක්ෂක ඇමතිවරේ. පාර්ලිමේන්තුව කවුද ඇමති කෙනෙක්? දැන් කවුද එයා ඇමති? එන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට තිබෙන ඔහු ඊළඟ අපේ රටේ සම්පූර්ණ මූල්‍ය පාලනය තිබෙන පාර්ලිමේන්තුව අනුමැතියකින් තොර මුදල් වෙන් කරන්න බෑ. විශේෂ අවස්ථා කීපයක් දීලා තිනවා ජනාධිපතිවරයා. ඔය ඡන්දිකදී අර වගේ විශේෂ අවස්ථා කීපයක් දීලා තිනවා පාර්ලිමේන්තුව විසිරුවලා තිනවා ඡන්දයක් තියෙනවා නම් ඡන්දෙට සල්ලි වෙන් කරන්න පුළුවන්. ඒ වගේ විශේෂ අවස්ථා කීපයක් හැර ජනාධිපතිවරයාට භාණ්ඩාගාරයේ මුදල් පාර්ලිමේන්තුව අනුමැතියකින් තොරව වෙන් කරන්න බෑ. එන්ද අප්‍රේල් මාසයේ 28 වෙනිදා දක්වා 2019 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 28 වෙනිදා දක්වා අතුරු සම්මත ගිණුමකින් පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරලා දීලා තිබුණා. අප්‍රේල් 30 දක්වා සමායන. අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමකින් මුදල් සම්මත කරලා දීලා තිබුණා. අප්‍රේල් 30 ඉඳන් අගෝස්තු 30 දක්වා අගෝස්තු 30 දක්වා මාස 4ක් කොහොමද ආණ්ඩුව සල්ලි වියදම් කරේ? ආණ්ඩුව සල්ලි වියදම් කරේ ගෝඨාභය රාජපක්ෂ. ඒ ව්‍යවස්ථාවට පටහැනි. එනම් ව්‍යවස්ථාව ගරු බහුමානීය යුතුව ආරක්ෂා කරන්න නම් ගෝඨාභය බැඳී හිටින්නේ ඔබ දැනටමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. අප කිසිසේත්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සඳහා කිසිසේත්ම දායකත්වයක් නොසපු පිරිසක් බව මම සාතික කරනවා. අපි මේව කරලා නැහැ. හැබැයි කරලා තියෙන ඕගොල්ලෝ. එන ඉස්සරලම නේද? මොකක් හරි කමිෂමක් දාලා 2018 ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තු විසිරුව හැරියේ කොහොමද? අගමැති ධූරය දිවුරුම් දුන්නේ කොහොමද? ඇමතිවරු දිවුරුම් දුන්නේ කොහොමද? රටේ රාජ්‍ය සම්පත් පාවිච්චි කරේ කොහොමද? ආණ්ඩුවේ වාහන පාවිච්චි කරේ කොහොමද? අර වීරවංශ නිවාස අධිකාරියට කියලා රස්සක් දුන්න මට මතකද? රස්ස දුන්නේ කොහොමද? මේ මුළුමනින්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ඔව් නේද? ඒ නිසා ඒ පිළිබඳව උල්ලංඝනය කළා තියෙන අපි නෙවෙයි ඕගොල්ලෝ. ඒක තමයි පළවෙනි චෝදනාව. දෙවෙනි චෝදනාව බලයේ අනිසලස පරිහරණය කිරීම හෝ බලයේ අයථා පරිදි පාවිච්චි කිරීම, මැදිහත් වීම, වංචා කිරීම, දූෂණය කිරීම. වංචා කරලා තියෙනවා, දූෂණය කරලා තියෙනවා. මම මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මම හෝ අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරේ නැති බවට මම සාතික කරනවා. මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරන මිනිස්සු. අපිට වංචා පිළිබඳ චෝදනා එල්ල කරන්න. වංචා කරා කියන්නේ ඔතනෝයි ලොකු ආරාවයක් කියන්නේ මිලියන 33ක් වියදම් වුණා කියලා. ඒක අර එතන දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ හිටියා සේවක මණ්ඩලයක් 28ක් 30ක් වගේ. අන්න එයාගේ පටි. හරිද? ඒගොල්ලන්ගේ පටි
ඒකේ වැඩ කරපු අයට දීපු පඩි. ඒක රජයේ සේවකෙක්. ඒක අග්‍රාමාත්‍ය ලේකම් සමන්වය ඒකනායක මහත්මයා අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය මේ කරලා තිබෙනවා. ඉතින් ඒ ආයතනයේ වැඩ කරලද ඒ නිලධාරීන්ගේ වැටු අපි දූෂණය කරා කියලා කියන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට දූෂණය ගැන කතා කරන්න පුළුවන්ද? පුළුවන්ද? මම එකක් කියන්නම්. ගෝඨාභය රාජපක්ෂ නේද ජනාධිපතිතුමනි ඔබතුමා තමයි මේක අත්සන් කරලා තියෙන්නේ. ඔබතුමා වෙනුවෙන් පී.බී. ජයසුන්දර තමයි අත්සන් කරලා තිබෙන්නේ. ඔබතුමා බැලුවනම් බලනකොට පොඩ්ඩක් නිකන් ආවේ නැද්ද හිරිකිතයක්? මම අහන්නේ. නේද පී.බී. ජයසුන්දර අත්සන් කරන්න කලින් මේක කියෙව්වනම් අපට දූෂණ චෝදනා එල්ල කරන්න ගෝඨාභය කරුණාකර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔයා නඩු වලින් නිදහස් වුණේ ඔයාට ජනාධිපති තූරියෙන් ලැබෙන මුක්තිය උපයෝගී කරගෙන මතක තබා ගන්න. ඔයා අධිකරණයට ගිහිල්ලා ඒ නඩුවට මුහුණ දීලා නඩුවෙන් නිදහස්කට නිදහස් වුණා නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි. නීතිඥවරු ගිහිල්ලා කිව්වා ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට විරුද්ධ නඩුවක් පවත්වාගෙන යන්න බෑ. එහෙනම් නඩුව පැත්තකින් තිබ්බා. නිදහස්ලා තියෙන කොහොමද? නිදහස්ලා තියෙන දූෂණයක් කරේ නැහැ කියලා නෙවෙයි. නිදහස් කළ වෙලාව තියෙන වංචාවක් කරේ නැහැ කියලා නෙවෙයි. නිදහස්ලා තියන්නේ ජනාධිපති බවට පත් වුණාම මුක්තිය උපයෝග කරගෙන. මුක්තිය උපයෝග කරගත්ත ගන දූෂණේ නිදහස් වෙච්ච කෙනෙක් අපිට ඇඟිල්ල දික් කරන දූෂණය ගැන. මතක් වුණේ නැද්ද? නේද මිග්පහාරක යානා පිළිබඳ නඩුවක් අධිකරණ විභාග වෙමින් තිබුණා කියලාවත් මතක් වුණේ නැද්ද අත්සන් කරනකොට? මතක් වුණේ නැද්ද? මේ මහජනයාගේ ධනෙ හම්බන්තොට මිනිස්සුන්ට වැසිකිළිනේ. හම්බන්තොට මිනිස්සුන්ට ඉඳ හිටින්න ගයක් නැහැ හරියට. නේ නොතමින්න වහලක් නැහැ. නේද? දරුවන්ගේ පාසල් වල ගොඩනැගිලිනේ. හැබැයි එහෙම තියද්දි අලංකාර අම්මා තාත්තගේ සොහනක් හදන්න මහජනයාගේ ධනෙ වියදම් කිරීම වැරදි කියලා මේකට අස්සම් කරන්න මතක් වුනේ නැත්නම් යකෝ මමත් මේ හොරකමක් කරලා නේ කියලා. නාස්තියක් කරලා නේ කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ට මතක් කරන්නේ මේ රටේ මහජනයාගේ දීපල අපි මහජනයාගේ දීපල සතයක් හොරකම් කර මිනිස්සු නෙවෙයි. එදා වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ල කරන්න ලෑස්ති නම් කරුණා කරලා ජනාධිපතිවරයා ඔයා කැබිනට් මණ්ඩලයේ එක්රැස් වෙනකොට එකිනෙකාගේ මුණු දිහා බලන්න හොරු රැළ ඔයා ඉදිරිපිට ඔයත් එක්ක මට තියාගන්න. සීනි වලින් කෝටි 1000ක් මේ වන විට ආණ්ඩුවේ භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය අපිට නැති කරේ. නැති කරේ ආණ්ඩුව. එහි ජනාධිපතිවරයා, එහි මුදල් ඇමති අගමැතිවරයා වග කියන්න ඕන. මහා භාණ්ඩාගාරයට ලැබෙන්න ඕන කෝටි 1000ක ධනය මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැතුව තමන්ගේ හිත විතුරු නේද? හිත මිතුරු චෞර වලල්ලකට දොරට විවෘත කරේ කවුද? ගෝඨාභය. වෙන කවුද? කවුද? විල්මා ආයතනයේ අයිතිකාරයා. එයාට අයිතිරද සංගිලා හෝටලේ? සංගිලා හෝටලේ වියත්මගේ රැස්වීම තිබෙ කොහොමද? කියන්නේ. ඒ විතරක්. මේ කොවිඩ් වසංගතය ඇතුලේ ඇති වුණේ ප්‍රධාන බිස්නස් තුනයි. ප්‍රධාන බිස්නස් තුනක් මේ කොවිඩ් එකේ ආවා. එකක් නිරෝධායනී. කවුද නිරෝධායන බිස්නස් එක කරන්නේ? කවුද කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔයාගේ සමීපම මිතුරන් තමයි නිරෝධායනයේ තමන්ගේ හෝටල් දීලා බිස්නස් එක කරේ. ඒක තමයි පළවෙනි එක බිස්නස් එකක් මේ කොවිඩ් වලින් ආපු. දෙවෙනි බිස්නස් එක තමයි කොවිඩ් වලින් ආපු සැනිටයිසර් නිෂ්පාදනය. කවුද සැනිටයිසර් නිෂ්පාදනයට අත ගැහුවේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග නිරන්තරයෙන් නේද හිත මිතුරු ගැවසීම් ඉන්න ව්‍යාපාරිකයෝ තමයි සැනිටයිසර් බිස්නස් එකට අත ගැහුවේ. කොවිඩ් එකේ දෙවෙනි බිස්නස් එක. තුන්වෙනි බිස්නස් එක ඇන්ටිජන් ටෙස්ට් කිට්. කවුද ගෙනාවේ? එහෙනම් මේ කොවිඩ් වසංගතයත් ඇතුළේ ඇතිවෙච්ච ව්‍යාපාර නේද? තමන්ගේ හිත මිතුරු ගජ මිතුරු වලල්ලකට බෙදලා දීලා තියෙන ගෝඨාභයලා. ඒගොල්ලෝ අපිටද කියන්නේ වංචා දූෂණ ගැන? අපිටද මේ කියන්නේ? ඒ නිසා මම කියන්නේ හරිද? ඒ චෝදනාවත් මේ කොමිසම අලුත් කොමිසමේ ඒ චෝදනාවත් අපිට නෙවෙයි වළංගු වෙන්නේ ඒගොල්ලන්ට. ඒ චෝදනා අපිට වළංගු නැහැ. යම් තැනැත්තෙක් දේශපාලන වශයෙන් පලි ගැනීම අපි කාගෙවත් පලි අරගන්න අපිට කාගෙවත් පලි ගන්න උවමනාවකුත් නැහැ. හරිද?
හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔයගොල්ලෝ හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? ඒ දේශපාලන වශයෙන් පරිගැනීමක් නෙවෙයි දේශපාලන වශයෙන් මරා දැමීමක්. පෝතල ජයන්තට, කිත් නොයාර්ට, උපාලි තෙන්නකෝන්ට අතපය කැඩෙන පහර දෙන කොහොමද? ඒවා දේශපාලන පරිගැනීම් නෙවෙයි. දේශපාලන මාරාන්තික ප්‍රහාරය. ඒවා එල්ල කරේ අපිද? දේශපාලන පරිගැනීම්. යුද්ධය අවසන් වෙලා හිටපු සරත් පොන්සේකා ඇදගෙන ගිහිල්ලා නාවික හමුදාවේ අවුරුද්දක් විතර රඳවාගෙන තිබිලා හිරගත කරේ අපිද? දේශපාලන පරිගැනීම් අපි කරා. දේශපාලන පරිගැනීම්. එනිසා මතක තබා ගන්න. හරිද? දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කුමසම පිළිටවනවා නම් ඒකත් වළංගු අපිට නෙවෙයි ඔහෙට බව ගෝඨාභය මතක තබා ගන්න. අපිට වළංගු දේවල් නෙවෙයි. ඒ නිසා අන්න ඒව අනුව පරීක්ෂණ කරන්න තමයි මේ කොමිසම පිළිටවලා තියෙන්නේ. ඊට පස්සේ මේ කොමිසමේ වාර්තාවක් දෙනවා. මේ අය මේවට හවුල් කරුවන් මේවා කරන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන්? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියන මේ කොමිසමට කරන්න පුළුවන් කරුණු දෙකයි. එකක් ඒ තැනත්තා විශේෂයි අවුරුදු 7ක් නොඉක්මුණ කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඔන්න එක. කියන අවුරුදු 7ක් යන තෙක් අවුරුදු 7කට නොඅඩු කාලයක් ප්‍රජා අයිතිය අහෝසි කළ හැකියි. ඉතින් අපිට මොකෝ? ගෝඨාභය මහත්තයා ඔයා හිතනවද මේ අපි ප්‍රජා අයිතියත් එක්ක පොරබදන මිනිස්සු කියලා? අපි මේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගලයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් ඒ මිනිස්සුත් එක්ක පොරබදන මිනිස්සු මිසක් ප්‍රජා අයිතිය කඩදාසි අතේ තියාගෙන පොරබදන මිනිස්සු නෙවෙයි. ඒව වළංගු ඇති වෙන දේශපාලකයන්ට. ඒවා අපිට වළංගු නැහැ මතක තබා ගන්න. හරිද? ඔන්න දෙන්න පුළුවන් එකක්. අවුරුදු 7ක් යනතේ ප්‍රජා අයිතිය මොකක්ද වෙන්නේ? ප්‍රජා අයිතිය නෙවෙයි. පක්ෂ තහනම් කරලා තිබිච්ච දීර්ඝ කාලයක් දේශපාලනය කරලාද ව්‍යාපාරයක් මේක. පක්ෂ කියලා නම කිව්වොත් අත්තට මුණ ගන්නවා. පක්ෂ කියලා නම කිව්වොත් පැහැරගෙන යනවා. පක්ෂ කියලා නම කිව්වොත් ඝාතනය කරනවා. ඒ වෙලාවෙත් මේ දේශපාලන නොහැර හිටපු මිනිස්සුන්ට ප්‍රජායිතිය අනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔක ගුලි කරලා මම කියනවා. ඔය කඩදාසිය මතක තියාගන්න. හරිද? ඊළඟ ඒ තැනත්තාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් ඔහුගේ පාර්ලිමේන්තු ධූරය අහෝසි වීම. මොකද්ද? පාර්ලිමේන්තු ධූරය මත තබා ගන්න. අපි මේ අරගලය කරන්නේ පාර්ලිමේන්තුවත් අපිට එකක් විතරයි. අපිට අරගල ස්ථාන ගොඩක් තියෙනවා. ඒක තමයි. හැබැයි මේ අනීතික දඬුවමකට ඒකයි මේකේ ප්‍රශ්නේ. මේ අනීතික අවිචාර උම්මන්තක දඬුවමකට අපි යටත් වෙන්න ලෑස්ති නෑ. අපි ඕනෑම සාධාරණ යුක්තිසහගත නීතියක දඬුවමකට මුහුණ දෙන්න අපි ලෑස්ති. හැබැයි අවිනීතික නේද? අවිනීතික උම්මන්තක අවිචාරවත් දඬුවමකට මම නෙවෙයි මේ රටේ කිසිවෙක් යටත් නොවිය යුතුයි. අන්න ඒ සඳහා ඒ අවිනීතියට එරෙහිව ඒ උම්මන්තක භාවයට එරෙහිව ඒ අවිනීතියට එරෙහිව ඒ උම්මන්තක භාවයට එරෙහිව මේ සටන අපි දියත් කරන බව අද මෙතෙන් සිට අපි ගෝඨාභය රාජපක්ෂට මතක් කරන්න ලෑස්ති. ඔයාගේ අවිනීතිය අපි පරාද කරන්න ලෑස්ති. ඔයාගේ උම්මන්තක භාවය පරාද කරන්න ලෑස්ති. ඔයාගේ අවිචාරවත් භාවය පරාද කරන්න ලෑස්ති. ඒ මේ රටේ ජනතාවගේ පොදු නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනුවෙන්. ඒ පොදු නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනුවෙන් අපි පෙරට එන්න ඕනකම තිබෙනවා. අපි ලෑස්ති. මම දන්නවා මේ දවස්වල කොවිඩ් වසංගතේ අපි මීට කලින් මෙතන රැස්වීම් කීපයක් තිබ්බා. අපි සීමාකම් හදලා තමයි අපි සහෝදරුන්ට දැනුවත් කරන්නේ. හැබැයි එහෙත් අද මේ ශාලාවත් එළියේ ඉඩක් මිඳුලා පිරණ මේ ජනතාවක් එක්ක රැස් වෙලා සිටින්නේ අත තියන්න ලෑස්ති වෙන්න එපා. ඒකට අපි මුහුණ දෙන්න පුළුවන් කියන පණිවිඩය තමයි මේ අරගෙන ඉන්න තිබෙන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ පෙරමුණු ගණනාවක අපිට සටනක් තිබෙනවා. අලුත් සටන ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා අරගලය. ඒ අරගලය වෙනුවෙන් එකතු කරගත හැකි, එක්රස් කරගත හැකි සියලුම දෙනා එකතු කරගන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් පෙරට එමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා